समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स कोच बिक्कवे आहारो अनुपन्नस्स वापीति सम्बुज्जं गस्स उपादाय उपपन्नस्स वापीति सम्बुज्जं गस्स भावना पारिपूर्या अत्ति बिक्कवे पीति सम्बुज्जं गट्ठानिया धम्मा तत्त योनिसो मनसिकार बहुलेकारो अयमहारो अनुपन्नस्स वा पीति सम्बुज्जं गस्स उपादाय उपपन्नस्स वापीति सम्बुज्जं गस्स भावना पारिपूर्याति सद्धर्म श्रवणाभिलाषी श्रद्धा बुद्धि संपन्न सत्पुरुष पिन्नुतुनी ධර්ම ගෞරවයෙන් සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අගක් මුලක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනක නිමාවක් නැති දුක් සමූහයක ගිලිලා පැටලිලා ඉන්න සියලු ලෝක සත්වයා
සංසාරෙන් මුදවාලීම පිණිසම මහත් වූ අනුකම්පාවෙන් දිසූ සත් ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීමටයි. මේ දේශනාව ධම්මානුපස්සනා නමින් අපි මාසිකව සිද්ධ කරගෙන යන දේශනා මාලාවක්. වෙනත් දිනවල මේ ධම්මානුපස්සනා දේශනා මාලාව මේ මුළු ලෝකය පුරාම විසිරී ඉන්න සියලුම ශ්‍රද්ධාවන්තයින්ගේ උතුම් ධර්මාවබෝධයේ පිණිස සංසාර දුක් කෙලවර කිරීම පිණිස ලෝකෙට දායාද කිරීමට පටිගත කරන්නේ මහරගම නාවින්න රාජමහා විහාරස්ථානයේදී. එහෙත් අද වෙනකොට ලංකාව පමණක් නෙවෙයි මුළු ලෝකයේම අවුලකට වියවුලකට පත් කරලා තිබෙන මේ කොවිඩ් වසංගත තත්වය නිසාවෙන් දේශනා මාලාව බොහෝ දෙනාට හිත පිනිස පවතන නිසා දේශනාව අත් නොහැර අද මේ දේශනාව සිද්ධ කරන්නට යෙදෙන්නේ මා වැඩ වාසය කරන මහා ආනන්ද සෙනසුනේ සිට. ඉතින් මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා පෙරසේම මේ උතුම් ධර්ම දේශනාවන්ද ඔබටත් ලොව පුරාම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් සුවසේම උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියලා. එසේ ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ කවුරුත් ගෞරවයෙන් සිත එකඟ කරගෙන ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, අපි මේ දක්වා සාකච්ඡා කරමින් පැමිණියේ බොජ්ජංග ධර්මවල ඒ බොජ්ජංග ධර්මයන් පිළිබඳව. බොජ්ජංග ධර්ම පිළිබඳව අපි පළමු දේශනාවන් වලදී මුල්ම දේශනාවන් වලදී බොජ්ජංග ධර්ම වඩන්න උපකාර වෙන්නේ මොනවද? ඒ බොජ්ජංග ධර්ම වැඩුවොත් වඩන්නේ කොහොම කෙනෙක්ද? ආදී වශයෙන් පින්නතුනේ පොදුවේ නොඑක් කාරණාවන් දේශනා කරලා එයින් පසුව අපි සති සම්බොජ්ජංගේ පිළිබඳව විස්තර කළා. ඊළඟට ධම්ම විචය සම්බොජ්ජංගේ පිළිබඳවත් විස්තර කළා. ඉන් අනතුරුව විරිය සම්බොජ්ජංගේ පිළිබඳව දේශනා කළා. අදින් ආරම්භ වෙන්නේ පින්වත්නි පීති සම්බොජ්ජංගේ පිළිබඳ වූ දේශනාවයි. පින්වත්නි, බොජ්ජංග කියන වචනය අපි විස්තර කරගත්තා. බෝධි අංග කියන එකයි බොජ්ජංග කියන්නේ. අවබෝධය පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අංගවන නිසා පින්වත්නි බොජ්ජංග කියලා සඳහන් වෙන්නේ. එයින් අදට નિયમિત වෙන්නේ පීති සම්බොජ්ජංගේ. එතකොට සති සම්බොජ්ජංගේ පිළිබඳව අපි කතා කළා. සති කියන්නේ සිහිය. එතකොට ඒ සිහිය කියන එක යෙදෙන්න ඕන නුවණත් සමග කියලාත් අපි දේශනා කළා. නුවණ සමග යෙදෙන සිහිය තමයි කුසල් පසට ගැනෙන්නේ, ඒ වගේම බලවත් වෙන්නේ. ඊළඟට මේ සිහිය උපද්දවා ගන්න කෙනා, මේ සිහිය පිහිටුවා ගන්න කෙනා ඊළඟ කාරණේ සපුරා ගන්නවා. ඒ කියන්නේ ධර්මය විමසනවා, ධම්ම විචය. චතුරාර්ය සත්‍ය විමසනවා කියන එක තමයි පින්වත්නි ධම්ම විචය සම්බුද්ධංගෙන් කෙරෙන්නේ. හැබැයි දැන් මේ ඔක්කොම මතක තියාගන්න පින්වත්නි, මේ බොජ්ජංග ධර්ම වැඩින්නේ භාවනාව තුලින්. පැහැදිලි නේද? මේ බොජ්ජංග ධර්ම වැඩින්නේ කවුද බොජ්ජංග ධර්ම වඩන්නේ? කොහොමද බොජ්ජංග ධර්ම වඩන්නේ කියලා අහුවොත් බොජ්ජංග ධර්ම වඩනවා කියලා කියන්නේ භාවනාව වැඩිවීමමයි. භාවනාව සිද්ධ වීමෙන්ම තමයි බොජ්ජංග ධර්ම ටික සිද්ධ වෙන්නේ. පැහැදිලි නේද? එතකොට භාවනාව ආරම්භන්නේ නැතිව, එය වඩන්නේ නැතිව බොජ්ජංග ධර්ම වඩනවා කියන එක පින්වත්නි
ඒක අසීරුයි. හැබැයි දැන් සමහර කෙනෙක් මේක දකින්න පුළුවන් භාවනාව කියලා කිව්වම පින්වත්නි ඇතැම් තැනකදී විස්තර කරගන්නවා මේ මූලික පියවරවල් වලට ඉන්න එහෙමත් නැත්නම් සෝවාන් ආදී ඵලයන්ටපත් වෙන්න භාවනා කරන්න ඕන නෑ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒක කරගන්න පුළුවන් කියලා. එහෙම මතයක් තියෙනවා. භාවනා කරන්න උවමනා නෑ බණ අහලා සෝවාන් වෙන්න පුළුවන් කියලා. හොඳයි අපි ඒක ටිකක් පරිස්සමෙන් විමසමු. පින්වත්නි සෝවාන් ඵලය කියන්නේ මේ ශාසනයේ පළවෙනි මාර්ග ඵලය. ඒක සෝවාන් ඵලය අවබෝධ වෙන්න මාර්ගඵලයක් අවබෝධ වෙන්න ධර්ම ශ්‍රවණයක්ම කියමු. ඒ ධර්ම දේශනාව තුළ ධර්මයක් අවබෝධ වෙන්නේ මගඵලයක් සාක්ෂාත් වෙන්නේ නීවරණ ධර්ම යටපත් වුණාමද නැද්ද? නීවරණ ධර්ම යටපත් වුණාම යටත් පිරිසෙන් මාර්ගඵල තබා ප්‍රථම ධානයේ පවා පින්වත්නි නීවරණයන්ගෙන් තොරයි. ප්‍රථම ධානයේ පවා උපදින පින්වත්නි නීවරණයන්ගෙන් තොරව. ඒකනේ කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි සවිතක්කං සවිචාරං එහෙමනේ කියන්නේ. එතකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි කිව්වහම කාමේහි අකුසලේහි කියන තැනදී විවිච්ඡේව අකුසලේහි විවිච්ඡ අකුසලේහි කියලා කියන්නේ නීවරණ ධර්ම නැතිව. එතකොට සෝවාන් ඵලය තබා පින්වත්නි ලෞකික ධානවලත් පළවෙනි ධානයේ පවා පින්වත්නි උපදින්නේ නීවරණ යටපත් වෙච්ච තැන. එතකොට සෝවාන් ඵලය ගැන පින්වත්නි කවර කතාවක්ද? සෝවාන් ඵලය උනත් අවබෝධ වෙන්නේ එහෙනම් නීවරණ ධර්ම පින්වත්නි යටපත් වෙච්ච වෙලාවකමයි. නීවරණ ධර්ම නැති වෙච්ච වෙලාවකමයි යටපත් වෙච්ච වෙලාවකමයි පින්වත්නි ධර්මයක් අවබෝධ වෙන්නේ. එතකොට දැන් තේරුම් ගන්න එහෙනම් ධර්මදේශනාව අතරතුරදී සෝවාන් වුණාට ඒ ශ්‍රාවකයා එහෙමනම් ධර්ම දේශනාව තුලම පින්වතුනේ ඔහුගේ භාවනාව යම් ප්‍රමාණයකට වැඩිලා. පැහැදිලිද නේද? දැන් අපිට පින්වත්නි මේ නොයැටීම එන්නේ භාවනාව කියන්නේ වෙනම එකක් කරලා ගත්තම. දැන් කෙනෙක් කියනවා භාවනාව කියන්නේ අපි බොහොම අඩුවෙන් කරන එකක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. දැන් ඔය කියන්නේ පලක් බැඳගෙන වාඩි වෙලා දෙනෙත පියාගෙන අත්ලක් උඩ අනෙක් අත්ල තියාගෙන කරන භාවනාව. මේ කියන්නේ ඉරියව්ව ගැන. නමුත් භාවනාව කියන්නේ කරනව නම් අඩුවෙන්ම කරන්න පුළුවන් එක නෙවෙයි වැඩිහින්ම කරන්න පුළුවන් එක. භාවනාව කියන එක හරියට තේරුම් ගත්තා නම් ඔහුට වැඩියෙන්ම කරන්න පුළුවන් වෙන්නේ භාවනාව පිළිබඳව. ඇයි? දැන් ඔබ කවුරුත් දන්නව මහා සතිපට්ඨාන සූත්‍රය. මහා සතිපට්ඨාන සූත්‍රයේ පින්වත්නි තියෙනවා කුඩා ඉරියව් පිළිබඳ භාවනාව. කුඩා ඉරියව්. එතකොට කොහොමද කියන්නේ? පින්වත්නි මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනාවේ කියනවා යම්කිසි කෙනෙක් ඉදිරියට යනවා කියන දැනීමෙන් ඒක කරනවා. ආපහු එනවා කියන දැනීම ඔහු තුල පවතිනවා. මේ කියන්නේ හිතලා කරන්න කියන එක නෙවෙයි. කරන දේ දැනගන්න. දැන් අපි හුස්ම ගන්නවනේ. කවදා ඉඳන්ද? උපන්න දා ඉඳන් හුස්ම ගන්නවා. නේ? එතකොට අපි හිතුවත් නැතත් බැලුවත් නැතත් හුස්ම ගන්නවා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හුස්ම ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඇයි මහන්සි වෙන්නේ? හිත මේක කරන්න දෙයක් නැහැ. අපි කොහොමද ගත්තු එකනේ. දැන් තියෙන එක දෙයයි. මොකද්ද? හුස්ම ගන්න එක හෙලන එක බලන්න. පැහැදිලි නේද? හුස්ම ගන්න එක හෙලන එක බලන්න. හිතලා කරන එකයි කරන එක දිහා සිහිය පවත්වන එකයි දෙකක්. ටිකක් නැත්තම් හිතලා කරනකොට හිතලා කරන එක රාජකාරියක් වෙනවා. බොහෝ අවස්ථාවල හිතලා කරන්න ගියාම පින්වත්නි අපි ඒ කරන එක අපි ඊට පස්සේ අල්ල ගන්නවා.
හිත එකඟ කිරීම පැත්තක තියලා අරක කරන එක තමයි පින්වත්නි අපේ ලොකුම කාරණේ වෙන්නේ ඊට පස්සේ. එතකොට මතක තියාගන්න පින්වත්නි එහෙනම් යම් කිසි කෙනෙක් අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉදිරියට යනකොටත් සිහියෙන් ආපහු වෙනකොටත් සිහියෙන් ආලෝකිතේ විලෝකිතේ ඊළඟට ඉදිරිය බලනකොටත් සිහියෙන් වටපිට බලනකොටත් සිහියෙන් පැහැදිලිද ඊළඟට සම්මිංජිතේ පසාරිතේ අත පය හකුලනවා දිගාරිනවා මේ හැමදේම දැනගෙන කරන්න. මේ කියන්නේ මොකද්ද? යනකොට එනකොට සිහියෙන් ඉන්න. ඊළඟට ඉදිරිය බලන් ඉන්නකොටත් වටපිට බලනකොටත් පින්වත්නි සිහියෙන් ඉන්න. අතපය දිගාරිනවා හකුලනවා අපි මේවා හිතලා කරන්න ඕනේ අපි මේවා ඒ වෙලාවට කරනවා. කරන එක දැනගෙන කරන්නයි කියන්නේ. ඊළඟට කනකොට බොනකොට නේද? ඒ හැම එකක්ම අපි කරනවා. කරන දේ දැනගෙන කරන්න. ඊළඟට තව මොනවද? පින්වත්නි දේශනාව කියනනේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ ඉන්නවද හිටගෙනද ඉඳගෙනද ඇවිදිනවද නිදි වර්ජිතවද නිදනවද හැම එකක්ම දැනගෙන කරන්න. හැම එකම දැනගෙන. යටත් පිටිසෙන් කියනවා වැසි කැසිකිලි වතේ පවා දැනගෙන කරන්න. මේ ටික දැන ගැනීම පින්වත්නි මේ හැම මොහොතකම මේ කියන්නේ තවත් විදිහකට කිව්වොත් ජීවිතේ හැම දෙයක්ම හැම වෙලාවකදීම දැනගෙන කරන්න. එතකොට කියන්න බලන්න දැන් මේ විදිහට සිහිය පවත්වන්න අපි පුරුදු වෙනවා නම් වැඩියෙන්ම කරන්න පුළුවන් දන් දෙන එකද වැඩියෙන්ම කරන්න පුළුවන් සිහිය පිටුවන එකද? සිහිය පිටුවන එක. දන් දෙන එකෙත් පුළුවන් මොකද්ද? සිහිය පිටවන්න. දැන් තේරෙනව නේද? අපිට සුලභවම කරන්න පුළුවන් එක පාර නොදන්නකම නිසා පින්වත්නි ඒක තමයි දුර්ලභම වෙලා තියෙන්නේ. ඒ නිසා හැම මොහොතක් ගානෙම ඊළඟට බලන්නකෝ පින්වත්නි ලස්සන කාරණේ තමයි පින්වත්නි වාසිතේ කතා කරනවා නම් සිහියෙන් කතා කරන්න. එතකොට හැලිච්ච වතන ගැන තැවෙන්න දෙයක් නැහැ. නේ? කියවන්න නැතුව නිදහසේ නිකන් ඉන්නවනම් නිශ්ශබ්දව ඉන්න එකක් දැනගෙන ඉන්න. බලන්නකෝ පින්වත්නි කොච්චර ලස්සන පාරක්ද මේක. කතා කරනවා නම් කතා කරන එකක් දන්නවා මොනවද මේ කියන්නේ මේ කතා කරනවා කියලා දන්නවා. කතා කරන්නේ නැතුව නිහඬව ඉන්නවා නම් නිහඬව ඉන්නවා කියලා දන්නවා. නේ? මේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව. ඒ නිසා හැම වෙලාවකදීම පින්වත්නි සිහිය පවත්වන්න ඕනේ. එතකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ මොකක් වැඩෙනවත් එක්කමද? භාවනාව වැඩෙනවත් එක්කම තමයි. ඊළඟට ධම්ම විචය ධර්මයේ විමසනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව පින්වත්නි විමසනවා කියන එක විරිය කියලා කියන්නේ පින්වත්නි මේ ප්‍රතිපදාවේදී පින්වත්නි අපේ කුසීතකම් මතුවෙනවා. අපේ කුසීතකම් මතුවෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට නම් පින්වත්නි වීරය ඒකාන්තෙන් වමනයි. මේ ධර්මයේ කවුරුන් සඳහාද කියලා ඇහුවොත් එහෙම පින්වත්නි ආරද්ධ විරියාසායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මයේ ආරම්භපු වීරයක් තියෙන කෙනෙකුට මිසක කුසීතේකට නම් මේ ධර්මයකින් ප්‍රතිඵල ලබන්න බෑ. පැහැදිලිද? එතකොට පින්වත්නි දැන් සිහිය පවත්වා ගත්තා සිහිය උපද්දව ගත්තා සිහිය උපද්දවා ගන්නවා සති සම්බුද්ධංගය දැන් සති සම්බුද්ධංගයෙන් යුක්ත කෙනා ධර්මයේ විමසනවා ධම්ම විචය ඊළඟට ධර්මයේ විමසනකොට එතෙන්දි වීරයක් වුවමනයි ඇයි මේ එකඟ වූ සිත විසිරෙනවා නොයේ දේනේ මොන තරම් බුද්ධානුස්සතියේ බුදුගුණ අරමුණට හිත ගන්න හැදුවත් බුදුගුණ අරමුණ යට කරගෙන නීවරණ එනවා නේද බුදුගුණ ආරම්මණය යට කරගෙන පින්නොත් නීවරණ එනවනේ එතකොට බලන්න නීවරණය කියන්නේ සතුරෙක් මිතුරෙක් නෙවෙයිනේ. නමුත් නීවරණය මෙනෙහි කරන බුදු ගුණය යට කර එනවා කියන්නේ පින්වත්නි. දැන් එකක් තේරුම් ගන්න ඔබ ගැන. මොකද්ද?
මේ සතුරව අපි බොහෝ කාලයක් තිස්සේ පෝෂණය කරලා තියෙනවා. නේ? ඒකනේ දුර්ලභ වූ බුදු කෙනෙක්ගේ බුදු ගුණය මනසට නගන්න පුළුවන් තැනදී. ඒකට ඉඩ දෙන්නේ නැහනේ. සද්ධර්මයේ පරම දුර්ලභයි කියනවා. ඒ ධර්මයේ ගුණය මනසට නගන්න හදන තැන පින්නතුනේ ඒකට ඉඩ තියනවද? ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකක්ද දෙන්නේ? නීවරණය. අල්ලපු ගෙදරින් එනව නෙමෙයි. නේ? තමන්ගේ ආයතනයේ හතුරෙක් නෙවෙයි. තමා තුලම තමන්ගේම సంతානයේ පින්වත්නි ඔන්න සංසාරේ සතුරා පෝෂණය කළා. දැන් පහර දෙනවා පින්වත්නි තමන් ගැලවෙන්න හදනකොට. සමහරු ඉන්නවා එකට ඉන්නකම් හොඳයි. එකට ඉඳලා දැන් උදාහරණයකට බලන්නකො පින්වත්නි එකට යාළු මිත්‍රයෙක් ඉඳලා දුසිරිත් කරනකම් ඒ යාළුව හොඳයි. හැබැයි දුසිරිතේ වරද තේරිලා පින්නතුනේ දුසිරිත අතාරින්න හදනකොට පින්නතුනේ එකට දුසිරිත් කරපු යාළුවෝ මොකද වෙන්නේ? හතුරු වෙනවා. දැන් මේ වෙලා තියෙන එක නෙවෙයිද? දැන් මේ වෙලා තියෙන එක. නීවරණ එක හිටිය අපි. සංසාරි බුදුවරු අතෑරෙනකන් බුද්ධ ශාසන අතෑරි පින්වත්නි අනේක අය සංසාරයෙන් ගැලවිලා පණිනකන් අපි නීවරණ එක හිටියා. නීවරණේ එක්කම පින්වත්නි ජීවත් වුණා. අපි කොතනද නීවරණේ එතන නීවරණ කොතනද අපි එතන. එහෙම හිටියා. දැන් ගැලවෙන්න ඕන කියලා බුදු කෙනෙක්ගේ ශාසනයක ඔන්න පින්වත්නි ඔළුව උස්සන්න හදනකොට ඔන්න නීවරණ ටික පින්වත්නි Tamanට හතුරුකම කරනවා. මේ එන නීවරණ ටික මොන ක්‍රමයෙන් හරි සියවර ලක්ෂවල හරි කමන්නේ පින්වත්නි දුරු කර ගන්නට නම් වීරිය තිබිය යුතුමයි. වීරිය තිබිය යුතුමයි. නීවරණ ටික නැති කරගන්න දුරු කරගන්න. නීවරණ ටික දුරු වුණේ නැත්තම් පින්වත්නි මොන වාකලත් පින්වත්නි බුදු කෙනෙක් අවබෝධ කළ ධර්මය අපිට අවබෝධ වෙන්නේ නැහැ. ඕක අපි තේරුම් ගන්න එපා. මොන තරම් දේවල් කළත් නීවරණ යටපත් වෙන්නේ නැත්තම් බුද්ධ ශාසනයක නම් රැකවරණයක් අපිට ලබන්න බෑ. එනිසා නීවරණ යටපත් කරන්න පින්වත්නි මෙතෙන්දී වහාම පින්වත්නි ක්‍රියාත්මක වෙන්න ඕන. බුදු කෙනෙක්ගෙන් බණ ඇහුවත් නීවරණ යටපත් උන් නැත්තම් අපි සසර ඉක්මවන්නේ නැහැ නේ පින්වත්නි. නේද? ඒ නිසා විරිය සම්බුද්ධංගය වමනයි මේ නීවරණ ආදී යටපත් කරලා මේ බුද්ධංග ධර්ම මේ භාවනාව කුසල්පස වැඩිම සඳහා එසේ වීරය වඩන කෙනෙකුට ඒ වීරය වැඩිම තුලින් උපදින ඊළඟ කාරණේ තමයි පින්වත්නි ප්‍රීතිය. වැටෙනවද? එසේ වීරිය වඩන කෙනෙකුට ඒ වීරිය වැඩිම තුලින්ම තමයි පින්වත්නි මේ ප්‍රීතිය උපදින්නේ. එතකොට ප්‍රීතිය කියලා කියන්නේ මොකද්ද? පීති සම්බුද්ධංගය. පිනය තීති පීති. ඒ කියන්නේ සතුටු කරනවා කියන එක තමයි පින්වත්නි ප්‍රීතිය. වැදගත් දෙයක් පින්වත්නි ඕනම තැනක සතුටු කරන එක. දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. දැන් පුංචි දරුවෙක් ඉන්නවා. මේ දරුවා අපි හිතමු පින්වත්නි ඒ දරුවගේ හැකි මාත්‍රයෙන් උත්සාහයෙන් ගෙදර අතු ගෑවා කියලා. දැන් මේ දරුවව සතුටු කරන්න යමක් කළොත් එහෙම ඊළඟ වාරයේ ඒකම කරන්න හෝ ඊටත් වඩා දෙයක් මේ දරුවා ලවා කරවන්න ඒ සතුටු කිරීම උපකාරයක් වෙනවද නැද්ද? මම මේක ඊටම මතු පිට කාරණයක්. මෙතෙන්දි මේ කියන්නේ ඒ තරම් සරල කාරණයක් නෙවෙයි. නමුත් මේ උපමාවකට උදාහරණයකට කිව්වොත් ඒ සතුටු කිරීම කියන එක හරි වැදගත්ද නැද්ද? ඊටාම වැදගත්. සමහර අවස්ථාවන් වලදී අපි ටිප් එකක් දෙනවා කියලා කියනවනේ. තේ එකක් බිව්වත් වාහනයක සුද්ධ පවිත්‍ර කිරීමක් කරගත්තත් මොන යම් අවස්ථාවක ටිප් එකක්. ඒ ටිප් එක මොකද්ද? සතුටු කිරීමක්. ඒ සතුටු කිරීම ලෞකිකයි අතිශය ලාමකයි. එසේ වුවත් ඒ කටයුත්ත වඩාත් හොඳට සහ වඩාත් ඉක්මනට ඊළඟ වාරේ කරගන්න ඒ සතුටු කිරීම උපකාරද නැද්ද? උපකාරයි. තදබදයක් වෙන්නේ නැතුව කරගන්න ඒක උපකාරද නැද්ද? උපකාරයි. අන්න ඒ වගේ මේ සතුටු කිරීම සතුටු වීම කියන එක හරි වැදගත් පින්වත්නි මේ ධර්ම මාවතේදීත්. අර ලෞකික ලෝකෙදි වගේම මේ ධර්ම මාවතේදීත් ඒ සතුටු කිරීම කියන එක හරි වැදගත් කාරණයක් පින්වත්නි. හැබැයි මේ පීති සම්බොජ්ජංගයේදී
කය විතරක් නෙවෙයි හිතත් පින්වත්නි හිත පමණක් නෙවෙයි කයත් මේ දෙකම පිනවනවා පින්වත්නි. මේ පීති සම්බුද්ධංග කියන අවස්ථාවේදී කයත් සිතත් දෙකම පිනවනවා. ඒ පිනවීම තුලින් අන්න ඒ යෝගාවචරයා මේ ධර්මමාවත වඩන්නා වූ කෙනා මේ භාවනාව වඩන කෙනා වඩාත් සතුටකින් සැහැල්ලුවකින් පින්වතුනේ වඩාත් කැමැත්තකින් ඉදිරි ධර්මමාවතේ උත්සාහ කරනවා. ඒක ලොකු සහනයක් පින්වත්නි. ඒක ලොකු සහනයක්. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. පින්වත්නි යම්කිසි කෙනෙක් ඉන්නවා ඊටාම නියගයක් කාලයක. මේ නියගේ පවතින කාලේ මේ මිනිස්සයා ඊටාම මහන්සියෙන් යනව ගමනක්. දැන් මේ ගමනේ යනකොට පින්වත්නි කිසිම විදිහකින් කිසිම තැනක වතුර නැහැ. එහෙම නමුත් ඉදිරියට යනකොට පින්වත්නි මේ මිනිස්සයාට හමු වෙනවා ඊටාම නිල් පාට සීතල වතුර පිරිච්ච පොකුණක්. දැන් මේ මිනිස්සයාට මේ පොකුණ දැකපු ගමන්ම අර තිබිච්ච වෙහෙසකර ගතිය මලානික ගතිය ඒ සියල්ල නැති වෙනවා. මේ පොකුණේ බැහැලා නාලා වතුර බීපු මිනිස්සයා ඉතිරි ගමන පින්වත්නි වඩාත් උද්‍යෝගයෙන් යනවද නැද්ද? ඉතිරි ගමන වඩා උද්‍යෝගයෙන් යනවා. අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ ප්‍රීතිය කියන එක මුණ ගැහිම. ධර්මමාවතකදී ප්‍රීතිය කියන එක මුණ ගැසීම අන්න ඒ වගේ. ඊළඟට අපි හිතමු කවුරු හරි කෙනෙක් පින්වත්නි ලිඳක් කපනවා. දැන් ලිඳක් කපනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි පහසු දෙයක් නෙවෙයි. ලිඳ හාරගෙන පින්වත්නි අඩි 15ක් 20ක් 30ක් හරි කමන්නේ හැරුවට පස්සේ දැන් හරි මහන්සි. හැබැයි ඒ මොනතරම් මහන්සිය තියාගෙන මේ ලිඳ හැරුවත් පින්නතුනේ උල්පත දැක්කම පින්නත්නි අර මහන්සිය දුරු වෙනවා. ලිඳ සම්බන්ධව තවත් කළ යුතු යමක් වෙත්නම් ඒ ටික ලහිලහියේ කරන්න පින්වත්නි ඒ උල්පත දැකීම මේ මිනිස්සයාට ලොකු පින්වත්නි උද්‍යෝගයක් සලසනවද නැද්ද? උද්‍යෝගයක් සලසනවා. නැත්තම් මේකේ නැතිව ඇති වතුර කියලා හිතනවා. අන්න ඒ වගේ පින්නතුනේ මේ ධර්ම මාවතේ ප්‍රීතිය උපදින තැනදී පින්නතුනේ ඒ උපදින ප්‍රීතිය කය සිත දෙකම පින්වත්නි සතුටු කරමින් මේ ශ්‍රාවකයාව මේ ශාසනයේ තව ඉස්සරහට යවන්න පින්වත්නි වඩාත් ලොකු රුකුලක් දෙනවා. එතකොට පින්වත්නි මේ ප්‍රීතිය කියන එක ප්‍රධානව කොටස් දෙකකට බෙදෙනවා. දැන් ප්‍රීතිය කියලා කියන්නේම පින්වත්නි මොකද්ද? පිනවනවා කියන එක. ඒ කියන්නේ සතුටු කරනවා කියන එක. මෙතන පීති සම්බොජ්ජංගේ කියන තැනදී පින්වත්නි මේ ප්‍රීති සම්බොජ්ජංගේ උපදින්නේ මොන වගේ අවස්ථාවන් වලදීද කියනවා පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ආදී නීවරණ ධර්ම තියෙනවානේ. අන්න ඒ නීවරණ ධර්මයන් යටපත් කරන්න වීරිය කරද්දි මේ කාරණේ ලැබෙන්නේ වීරය වැඩන තැනදී. දැන් මේ ඉතින් අපි කතා කළේ මොන සම්බුද්ධංගේද? විරිය සම්බුද්ධංගය. ඔන්න ඒ වීරිය වැඩෙද්දි තමයි ඊළඟට ප්‍රීතිය උපදින්නේ. දැන් මේ වීරිය වඩන්න නැති කෙනෙකුට පින්නත්නි මේ ප්‍රීතිය උපදිනවා කියලා එකක් සම්බුද්ධංග මට්ටමින් පින්නත්නි ප්‍රීතිය උපදිනවා කියලා එකක් නැහැ. දැන් බලන්න එකකට එකක්. ඒ කියන්නේ එක බොජ්ජංගයක් වැඩුන් නැත්නම් අනෙක් බොජ්ජංගේ වැඩෙන්න තැනක් නැහැ. පැහැදිලිද? ඒ වගේම තමයි එක බොජ්ජංගයක් වැඩෙනකොට ඒ එක බොජ්ජංගය තනිව වැඩෙනවා කියලා එකකුත් නැහැ. ඒ බොජ්ජංගය තවත් බොජ්ජංග ධර්ම වලට රුකුල් දෙමින් උදව් වෙමින් අනුග්‍රහ කරමින් තමයි පින්වත්නි බොජ්ජංග ධර්ම වැඩෙන්නේ. තේරෙනවනේ? දැන් එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධාදී නීවරණ ධර්මයන් පින්වත්නි යටපත් කරන්න දුරු කරන්න වීරිය කරද්දිත් ඊළඟට පින්වත්නි කසින භාවනා තියෙනවානේ. ඒ කසිනාදිය වඩද්දිත් ඊළඟට කියනවා පින්වත්නි සංස්කාරයන්ගේ තියෙන ස්වභාවය අවබෝධ කරගන්න වෙහිසෙද්දිත් සංස්කාරයන්ගේ ස්වභාවය මොනවද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මෙන්න මේ සංස්කාරයන්ගේ ස්වභාවය තත්වාකාරයෙන් දකින්න වීරිය කරද්දිත් පින්වතුනේ උපදිනවා පින්වතුනේ මොකද්ද? නිරාමිෂ ප්‍රීතියක්. පැහැදිලිද? නිරාමිෂ ප්‍රීතියක් උපදිනවා. අන්න ඒ උපදින ප්‍රීතිය සතර මාර්ගඥානයේ උපදවා ගැනීම සඳහා පින්වත්නි උපකාර වන නිසා පීති සම්බොජ්ජංගය කියලා කියනවා.
පැහැදිලිද? ඒකට කොතෙන්ද මේ ප්‍රීතිය උපදිනවා කිව්වේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම දුරු කරන්න වීරිය කරද්දී. මේ නීවරණ එක ඉන්නකම් අපි ලබන සතුට අතිශය ලාමකයි, ප්‍රාථමිකයි, තුච්චයි පිනොත්. මේක බොහෝම හෙළවෙන සැපයක්, හෙළවෙන සතුටක්. හැබැයි මේ නීවරණ ධර්ම ටික ටික හරි යටපත් වෙනකොට Tamanට දැනෙනවා පින්නතුනේ ලොකු සතුටක්. පැහැදිලිද? මේ නීවරණ යටපත් වෙනකොට ඒ සතුට යම් යම් ප්‍රමාණ වලින් දැනෙනවා. හැබැයි අද වෙනකොට ඒ බලවන්ත සතුට අපිට දැනෙන්නේ නැහැ. ඇයි ඒ බලවන්ත සතුට දැනෙන්නේ නැත්තේ? නීවරණයන්ගෙන් ලැබෙන තුච්ඡ වූ සතුටට අපි යටයි. ඒ නිසා අපි මේක දන්නේ. පැහැදිලිද? ඒ ලාමක වූ හිස් වූ දේමත්තේ අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට අර උපදින ප්‍රීතිය කියන එක මොන වගේ දෙයක්ද කියලාවත් වෙනත් අපිට හිතා ගන්න බෑ. නමුත් මේ ප්‍රීතිය කියන මට්ටම මේ නීවරණ ධර්ම යටපත් කරන්න දරන උත්සාහයේදී දැනෙන සතුට නීවරණ එක්ක ඉඳලා ලබන සතුට වගේ නෙවෙයි පින්නත්. ඒක තමන්ව පිනවනවා. ඒ පිනවීමේ ප්‍රමාණත් ඉදිරියේදී ඔබට දේශනා කරනවා. පින්වත්නි, එතකොට ඔන්න නීවරණ ධර්ම යටපත් කරන්න දරන තැනදී පින්වත්නි මේ ප්‍රීතිය උපදින්න පුළුවන්. ඊළඟට කසනාදී පින්වත්නි සමත පරිකර්ම භාවනා තියෙනවා. එතකොට ඒ කියන්නේ සිතේ එකඟ භාවයේ සම්පූර්ණත්වයටපත් කිරීමට ඊට උපකාර පිණිස වැඩෙන දේවල්නේ කසින. ඒවා ප්‍රගුණ කරද්දී පින්වත්නි ඔන්න වැඩෙන වීරයේදී පින්වත්නි මේ ප්‍රීතිය උපදිනවා. ඊළඟට සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකිද මේ කියන්නේ විදර්ශනාව. නේද? මේ කියන්නේ විදර්ශනාව පින්වත්නි. එහෙනම් මේ කියන ප්‍රීතිය උපදිනවා කාටද? සමතය වඩන කෙනාටත් විදර්ශනාව වඩන කෙනාටත් කියන දෙන්නටම. සමතයත් විදර්ශනයි සමතේදී සිත එකඟ කරන්න නීවරණ ධර්ම දුරු කරන්න දරන වීරයේදී තේ ප්‍රීතිය උපදිනවා. විදර්ශනාවේදී සංස්කාරයන්ගේ සැබෑ తত্ত্বය අවබෝධ කර ගැනීම පිණිස වීරිය කරන තැනදීත් මේ ප්‍රීතිය උපදිනවා. ඒ නිසා මේ ප්‍රීති සම්බොජ්ජංගය කියන එක ප්‍රීතිය කියන එක පින්වත්නි සමත සහ විදර්ශනා කියන මේ දෙආකාරයෙන්ම වඩන යෝගාවචරයන්ට උපදිනවා. දැන් පින්වත්නි කියනවා ආරද්ධ විරියස්ස uppajjanti පීති නිරාමිසා අයං උච්චති පීති සම්බුද්ධංගා. එතකොට කියනවා අරඹන ලද වීරයක් තියෙන කෙනෙකුට නිරාමිස ප්‍රීතියක් උපදිනවා. නිරාමිෂ ප්‍රීතියක්. මේ ප්‍රීතියේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පින්වත්නි සාමිස ප්‍රීතිය කියලා එකක් තියෙනවා. සාමිස ප්‍රීතිය කියලා කියන්නේ පින්වත්නි කෙලෙස් සහිත ප්‍රීතියක්. ඒ කියන්නේ එහෙත කිව්වා සතුට කියන එක හැමෝටම වැදගත් කියලා. සතුට කියන එක හැමෝටම උවමනා කාරණයක් පින්වත්නි. හැබැයි දැන් යම්කිසි කෙනෙක් සතුටු වෙනවා, යම්කිසි කෙනෙක් තමන්ව පිනවා ගන්නවා මොන වයින්ද? තමන්ට තියෙන ඉඩම් වලින්. නේ? තමන්ට තියෙන පින්වත්නි ඉඩම් කඩම් වලින් කෙනෙක්ව සතුටු වෙනවා, ප්‍රීතියටපත් වෙනවා. ඊළඟට තවත් කෙනෙක් සතුටු වෙනවා තමන්ට තිබෙන්නා වූ ව්‍යාපාර වලින්. තවත් කෙනෙක් සතුටු වෙනවා තමන් පිනවනවා තමන්ට කියලා තිබෙන ධන ධාන්‍ය වලින්. තවත් කෙනෙක් තමන්ව පිනව ගන්නවා තමන්ට ඉන්න දරු මල්ලන්ගෙන්. එහෙමත් වෙනවනේ මගේ දරුවෝ මෙච්චරක් ඉන්නවා ඒ දරුවෝ මේ තැන් වල ඉන්නේ. ආදී වශයෙන් පින්වත්නි ඒ වයින් තමන්ව පිනවනවා. තවත් කෙනෙක් තමන්ව පිනවනවා පින්නතුනේ මොනවයින්ද? තමන්ගේ දැන උගත්කම් වලින්. මම මෙච්චර උගතෙක් ආදී වශයෙන් තමන්ව පිනවනවා. එතකොට මේ හැම එකක්ම සාමිස ප්‍රීතියයි. මේකේ ස්වභාවය නිස්සාරයි තුච්චයි. බොහොම ලාමක ප්‍රීතියක් ඒක. නේ? ඒක ලාමක ප්‍රීතියක්. හැබැයි ඒ ප්‍රීතියත් ලෞකික ලෝකේ
මේ නිවන අරමුණු කරගෙන වඩන්නේ නැති කෙනාට පින්වත් සතුටට කාරණයක්. ඒ සතුටත් ඒ ලෞකික ලෝකයේ තුල වැදගත් කාරණයක්. හැබැයි ලෞකික ලෝකේ. ඊළඟට පින්වත්නි මතක තියාගන්න මේ සතුටත් ධානාදීෙහි උපදින්නා වූ ප්‍රීතියත් මේ හැම එකක්ම සාමිසයි. පැහැදිලිද? ධාන කියන්නේත් ලෞකික දෙයක්. ඒ නිසා ධාන ප්‍රථම ධානාදී ධානවලදී උපදින්නා වූ මේ ධාන වැඩිීමේදී ධාන ඉපැද්දවීමේදී උපදින යම් ප්‍රීතියක් වේ නම් ඒවත් ඔය කෙත්වතු ධන ධාන්‍ය අඹදරුව ආදී දේවල් වලින් උපදින ප්‍රීතියක් සතුටක් වේ නම් ඒ සියල්ලත් ඒවා සාමිස ප්‍රීතියයි. නිරාමිෂ ප්‍රීතිය කියලා කියන පින්වත් මොකද්ද? නිරාමිෂ ප්‍රීතිය කියලා කියන පින්වත් සතර මාර්ගඥානයේ පිණිස වීරිය කරන තැනදීම පින්වත්නි උපදින ප්‍රීතියක් තියෙනවා නම් ඒක නිරාමිෂයි පින්වත්නි. ඒ නිරාමිෂ ප්‍රීතිය එහෙමත් නැත්නම් ඒ නිවනම අරමුණු කරගෙන පින්වත්නි කටයුතු කරන යෝගාවචරයට ලෝකේ අනික් මිනිස්සු සතුටු වෙන ගේ දොර යාන වාහන ඉඩ කඩන් දැනුගත්කම් ධාන ආදී පිළිබඳව කොහොම හිතෙනවද? කොහොම හිතනද පින්වත්නි? අන්නේ යෝගාවචරයට පින්වත්නි මේ ලෝකේ අනික් මිනිස්සු සතුටු වෙන දේවල් පේන්නේ හරියට නින්ද දැකපු හීනයක් වගේ කියනවා. නින්ද දැකපු හීනයක් වගේ. හරි භයක් හැටියට දකින්නවා කියනවා. හරි ලැජ්ජාවක් හැටියට දකිනවා. හරි ලැජ්ජාවක් හැටියට දකිනවා. මෙච්චර කල් මොනවයින්ද මං සතුටු වෙලා තියෙන්නේ. මෙච්චර කල් මම මොනවයින්ද සතුටු වෙලා තියෙන්නේ කියලා පින්වත්නි එයා කල්පනා කරන්නේ. එතකොට බලන්න මේ අතෝ අහලා තියෙන ධනිය ගෝපාල සූත්‍රය. ධනිය ගෝපාල සූත්‍රයේ පින්වත්නි ධනිය ගෝපාල සතුටු වෙන්න මොන සතුටින්ද? මොන ප්‍රීතියෙන්ද? සාමිස ප්‍රීතියනේ. සාමිස ප්‍රීතිය. මං කුඹුර කපාගත්තා, අටුකොට පුරවගත්තා, වහින වැස්සක් දැන් වැහැපන් කියනවා. සාමිස ප්‍රීතිය දැන් හිතන් ඉන්නේ ඔක්කොම හරි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මේක ඉවර වෙච්ච වැඩක්ද? මෙයා මේ එක කන්නක් කපාගෙනනේ මෙච්චර ප්‍රීතියටපත් වෙන්නේ. හැබැයි ඊළඟ කන්නේ වපුරන්නක් තියෙනවා, කපන්නක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අස්වැනු නෙළුවා. හැබැයි ආයෙත් උන්වහන්සේට වපුරන්නත් නැහැ, නෙලන්නත් නැහැ. බලන්නකෝ. අපි හැමෝම අද සතුටු වෙන්නේ නිමා කරලා නෙමෙයි, විරාම තියලා. දැනට ඉවරයි. ඉවර නෑ. එහෙනම් දැනට ඉවරයි. නේ? අපි ජීවිතේ හැමදේම මේ මැරෙන වෙලාවේ වුණත් අනේ මම මැරිලාවත් යන්නේ නෑනේ කියලා කියනවා. ඒත් ඉතින් ඉවරද? නෑ දැනට ඉවරයි. එතන ඉඳලා පටන් ගන්නෙ මුලින් ඉඳන් කොහේ ඉඳන්ද දන්නේ නැහැ හැබැයි. ඊට පස්සේ ආය පටන් ගන්නෙ මුලින් ඉඳන්. මේ මුලින් ඉඳන් පටන් ගත්තේ කොහේ ඉඳන්ද දන්නේ? දන්නේ නැහැ. එතකොට බලන්න පින්වත්නි සාමිස ප්‍රීතියක් තියෙනවා ලෝකේ. ඒ සාමිස ප්‍රීතිය පින්වත්නි යෝගාවචරයේ දකින්නකොට ඒ යෝගාවචරයට වැටහෙන පින්වත්නි මේක මොන තරම්නම් පහත් දෙයක්ද? මොන තරම්නම් ලාමක දෙයක්ද? මොන තරම් හිස් දෙයක්ද? මේක මොන තරම්නම් අසාර දෙයක්ද? එතකොට බලන්න පින්වත්නි මෙන්න මෙහෙම සාමිස ප්‍රීතියක් සහ නිරාමිස ප්‍රීතියක් කියලා පින්වත්නි ආකාර දෙකක් තියෙනවා. පින්වත්නි දේශනාවේ කියනවා මේ ප්‍රීතිය කියන එක පින්වත්නි ආකාර පහකට. මේකට කියනවා පස්වන ප්‍රීතිය කියලා. නොඑක් විට මේ කාරණේ සම්බන්ධව ඔබට දේශනා කරලා තියෙනවා. එහෙත් පීති සම්බොජ්ජංගයේ යටතෙත් පින්වතුනේ මේ කාරණය දේශනා නොකර බෑ. පින්වත්නි ප්‍රීතිය කියන එක ආකාර පහකට දේශනාවේ විස්තර කරනවා. පළවෙනිම එක තමයි පින්වත්නි කුද්ධක ප්‍රීතිය. පළවෙනි ප්‍රීතිය මොකද්ද? කුද්ධක ප්‍රීතිය. ඒ කියන්නේ ප්‍රීතියේ වර්ග නෙමෙයි. ප්‍රීතියේම ප්‍රමාණ. පැහැදිලි. ප්‍රීතියේ වර්ග නෙවෙයි. ඒ ප්‍රමාණ අනුව පින්වත්නි වෙන් කරලා තියෙනවා. වැටහෙනවද? එතකොට පළවෙනිම අවස්ථාව තමයි කුද්ධක ප්‍රීතිය. මේ කුද්ධක ප්‍රීතිය කියන එක ඇති වෙනකොට දැන් අපි කියනවානේ අනේ මට පුදුම ප්‍රීතියක් දැනුණා.
එහෙම කියන අවස්ථාවක් තියෙනවා. පින්වත්නි ඇත්තටම මේ ධර්ම මාවතේ බලන්න මේ කියන ආකාර පහෙන් එක ක්‍රමයකට හරි ඔබට දැනෙලා තියෙනවද කියලා. පළවෙනි අවස්ථාව තමයි කුද්ධක ප්‍රීතිය. කුද්ධක ප්‍රීතිය කියන එක ඇති වෙනකොට පින්වත්නි මේ ශරීරයේ ලුමු දැහ ගන්න ස්වභාවයක්. ඒ ප්‍රීතිය සමත් වෙනවා. ඒ ප්‍රීතිය බලවත් වෙනවා මොකටද? ශරීරය ලුමු දැහ ගන්නවන්න තරම් බලවත් වෙනවා. ඒ තමයි අඩුම මට්ටම. ඒ මට්ටමටවත් දැල්ලා තියෙනවා. පින්වත්නි එහෙනම් මතක තියාගන්න අද අපි බොහෝ දෙනෙක් ප්‍රීතිය කියලා කිව්වට ඒක ප්‍රීතිය නෙවෙයි බොහෝ දෙනෙක් විඳලා තියෙන්නේ. ඒක ප්‍රමෝදයයි. ඔක ධර්මයේ විස්තර කරන තරුණ ප්‍රීතිය කියලා. මේකට කියන්නේ බලවත් ප්‍රීතිය. බොහෝ දෙනෙක් අර දැනිච්ච ප්‍රමෝදය කියන මට්ටමට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. නමුත් ප්‍රීතිය කියන එක මෙන්න මේ ආකාරවලින් දැනෙන්න ඕන. පළවෙනිම ප්‍රමාණය තමයි ශරීරය ලොමු දැහ ගන්නවන්නට තරම් මේ ප්‍රීතිය බලවත් වෙන්න ඕන. නේ? ඊළඟට දෙවෙනි මට්ටම තමයි පින්වත්නි කණික පීතිය. කණික පීතිය කියලා කියන පින්වත්නි ක්ෂණිකව නිමේෂයකින් විදුලි සැරයක් වදිනවනේ. අන්න ඒ විදුලි සැරයක් එක නිමේෂයකින් වදිනවා වගේ පින්වත්නි ශරීරයට දැනෙනවා නම් අන්න ඒ දැනීම් මට්ටම උපද්දවනවා පින්වත්නි දෙවෙනි මට්ටමේදී. කණික පීතිය කියන්නේ ඒකයි. අපි කියන්නේ කරන්ට් එකක් වැදුනා වගේ එහෙම දැනෙනවා. ඊළඟ අවස්ථාව තමයි පින්වත්නි ඔක්කාන්තික පීති. ඔක්කාන්තික පීති කියලා කියන පින්වත්නි උපමාවක් කියනවා මුහුදේ රළ පින්නතුනේ වෙරළ මැත්තේ පෙරලි එනවනේ. අතරක් නැතිව විටින් විට පින්වත්නි මේ මුහුදේ රළ පෙරලි එනවා වගේ මේ මුළු ශරීරෙම පෙරලනවා වගේ සතුට. ඒ ප්‍රීතියෙන් මේ ශරීරෙ පෙරලෙනවා වගේ දැනෙනවා. ඒ තමයි තුන්වෙනි මට්ටම. සිව්වෙනි මට්ටම තමයි පින්වත්නි උබ්බේග පීති. උබ්බේග පීති කියන එක බලවත් වෙනවා මේ ශරීරය පින්වත්නි සැහැල්ලු වෙනවා පුළුන් රැලක් වගේ. පුළුන් රොදක් වගේ පින්වතුනේ ශරීරය සැහැල්ලු වෙලා ඒ ප්‍රීතිය විසින් මේ මිනිස්යාව ඔසවනවා පින්වත්නි. මේ මිනිස්යාව ඔසවනවා. ඒකට හොඳ උපමාවක් තමයි පින්වත්නි ඔය අනුරාධපුරයේ ආසන්නයේ පින්වත්නි පුන්නවල්ලික කියලා විහාරයක් තිබ්බා. මේ පුන්නවල්ලික විහාරේ හිටිය පින්වත්නි මහා තිස්ස කියලා හාමුදුරුවෝ නමක්. ඒ නිසා උන්වහන්සේ හැඳින්නුවා පුන්නවල්ලික මහා තිස්ස තෙරුන් වහන්සේ කියලා. උන්වහන්සේ පෙර එක්තරා දවසක භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් එක්ක අනුරාධපුරයේ මහසෑය ළඟට ගිහිල්ලා පින්වත්නි මහසෑයේ පිරිසිදු කිරීම කරලා මල් ආදී අතුරලා නොඑක් විද පින්කම් කරගෙන දවසක් ඕ කාලයකට පස්සේ මේ මහා තිස්ස හාමුදුරුවෝ පුන්නවල්ලික විහාරයේ ඉන්නකොට එදා පුරපෝය දවසක්. හොඳට පින්වත්නි හඳ පිරීලා හඳ එළිය ලෝකෙට වැටිලා මේ තිස්ස හාමුදුරුවෝ එළියට බැස්සට පස්සේ පෝය දවසේ මේ හඳ එළියේ එකපාරම මතක් වුණා චිත්ත රූප මෙවි පේන්න පටන් ගත්තා. අර බොහෝ දෙනා එක්ක එකතු වෙලා මහසෑයේදී කරගත්තු පින්කම් රාශිය. මහසෑයේදී කළ පින්කම් රාශිය. අන්න ඒ පින්කම් රාශිය චිත්ත රූප බලනවා වගේ පින්වත්නි මෙවිලා එකින් එක දකිමින් පින්වත්නි එයින් සතුටක් ඉපදුනා. අන්න ඒ ඉපදිච්ච සතුට පින්වත්නි උබ්බේග පීති කියන මට්ටමටම බලවත් වුණා. ශරීරය පුළුන් රොදක් වගේ සැහැල්ලු වෙලා පින්නතුනේ එක නිමේෂයකින් අහසට පැන නැගිලා මහසෑයට වැඩිය කියනවා. ආකාශයෙන්ම. ඒ තමයි මේ උබ්බේග පීතිය ඇති වුණාම තියෙන ස්වභාවයට එක නිදර්ශනයක් පින්වත්නි. එක නිදර්ශනයක්. දැන් තවත් කාරණයක් වැදගත්. මොකද්ද? පින්කම් කළ පින්කම් මෙනෙහි කරන එක. බණ ඇහුවා. ඇසූ බණ මෙනෙහි කරන එක කොයිතරම් වැදගත්ද? පින්කම කරන වෙලාවේ ඒ ප්‍රීතිය ඉපදුනද නැද්ද දන්නේ නැහැ. නමුත් ඒ කළ පින්කම සිහි කරපු මේ වාරේ ඒ ප්‍රීතිය ඉපදුනා. නේද? එතකොට ඒ පින්වත්නි පින්කම කරන වෙලාවේ
අහසට පැන නගින්න තරම් සතුටක් ඉපදුනා නම් ඒක බණ පොතේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒක සඳහනක් නැහැ. නමුත් එදා ඒ කළ පින බොහෝ කාලයකට පස්සේ මෙනෙහි කරනකොට ඒ ප්‍රීතිය ඉපදුනා. අපේ එහෙම අවස්ථා කොච්චර නැති වෙලා ඇද්ද? නේ? කොයිතරම් අවස්ථා අපිට එහෙම නැති වෙලා ඇද්ද? ඊළඟට තවත් උපමාවක් තමයි පින්වත්නි ඒ රෝහණ ජනපදයේ ගිරිහඩු සෑයට පින්වත්නි ආසන්නයේ තිබුණා වත්ත කාල කියලා ගමක්. මේ වත්ත කාල කියන ගමේ හිටියා පින්වත්නි එක තරුණියක්. දැන් ගිරිහඩු සෑයට නොඑක් පින්කම් කරන්න පුර පොයේ දවසක පින්නතුනේ මේ වත්ත කාල ගමේ මිනිස්සු ගියා. හැබැයි මේ තරුණිය ඒ වෙනකොටත් පින්නතුනේ දරු ගැබක් දරාගෙනයි හිටියේ. මේ රාත්‍රියේ යාමෙන් යන ගමන් බිමන් මේ දරු ගැබ දරාගත්තු තරුණියට අසීරු නිසා ගමේ වැඩිහිටියෝ කිව්වා අද ඔයා ඉන්න බෙර සද්ද එහෙම ඇහෙනවා ඒ වෙලාවට සතුටින් පින් අනුමෝදන් වෙන්න. ඒ පිනේ කොටස්කාරයෙක් වෙන්න කියලා මේ වැඩිහිටියෝ මේ තරුණියට කිව්වා. නමුත් මේ තරුණියට අර බෙර සද්ද ආදී ඇහෙනකොට ඉන්න බැරි වුණා. අර කුසල්සිත මතු වුණා. දැන් මේ වෙලාවට මේ පින්කම් කෙරෙන වැටි ආදී වශයෙන් සතුට ඉපදුනා ප්‍රීතිය ඉපදුනා දරුගෙබ දරාගත්තු මේ තරුණ අම්මා පින්නතුනේ නිමේෂයකින් ආකාශයට පැන නැගිලා ගිරිහඩු සෑයට වැඩියා කියනවා. පිරිස කෙලවරේ ඉඳලා බණ අහනකොට දැක්ක පිරිස මේ දරුගෙබ දරාගත්තු මේ අම්මා මෙච්චර ඉක්මනට ආවේ කොහොමද? අන්න ඒ වෙලාවේ තමයි ප්‍රවෘත්තිය කිව්වේ හැකියාව තියෙද්දි දෙපයින් ඇවිදගෙන අර වෙහෙරට ගියපු කෙනා වගේ නෙවෙයි වෙහෙරට ය아가න්න බැරිව පිංසිත කුසල්සිත හදාගත්තු අර තරුණියට ඒ ප්‍රීතිය ඉපදුනා. ඒ හින්දා හොඳට මතක තියාගන්න සදහැවතුනේ මේ ප්‍රීතිය මේ මට්ටම් වලින් අපිට දැනෙන්න ඕන. මේ ධර්ම මාවතේදී ඒක දැනෙනවා. නොදැනෙනවා නම් තාම ඒ හරිය පහු කරලා නැහැ අපි. ඒ කියන්නේ ඒ කාන්තෙන්ම කොළඹ නුවර පාරේ නම් යන්නේ කෑගල්ල හමු වෙනවාමයි. හැබැයි කෑගල්ල හමු වෙලා නැත්තම් දැන් තේරුම් ගන්න ඕන තාම අපි මාව නැල්ලේ කියලා. වැටෙනව නේද? ඒ කියන්නේ තාම අපිට එහෙනම් ඒ ප්‍රමාණයට අපි මේ ධර්ම මාවතේ වැඩිලා නැහැ. දැන් කරන්න තියෙන එක දෙයයි. ඊටු ටික මේ ධර්ම මාවත වඩන්න ඕනේ. ඒක වඩන්න කෑගල්ලට යන්න කලින් අපි මැරෙන්නත් පුළුවන්. නේද? ඒ ප්‍රමාණයට එන්න කලින් අපි මැරුණොත් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඒ ප්‍රීතිය උපදින්න කලින් සමහර වෙලාවකදී පින්නතුනේ වීරිය කරලා ඒත් නීවරණම එනවනම් සමහර වෙලාවකදී අපි මේ වෙලාවේ මැරෙන්නේ ද්වේෂයකින් වෙන්නත් පුළුවන්. ඇයි? මෙච්චර වීරිය කරලවත් මේ නීවරණ දුරු වෙන්නේ නැහැ කියලා හිතේ ඇති වෙන්න බැරිද ගැටුමක්? ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රීතිය උපදින එක පවා මහා ලොකු ලාභයක් වෙනවා. ලොකු ලාභයක්. ඊළඟට අන්තිම අවස්ථාව තමයි මේ ප්‍රීතියේ පින්වත්නි පරණ පීතිය. පරණ පීතිය කියලා කියන්නේ පින්වත්නි පැතිරිච්ච ප්‍රීතිය. මේකට උපමාවක් කියනවා පර්වත කුහරයකට පින්නතුනේ අතුරු සිදුරු නැතුව මහා ජල කඳක් වැදිලා පින්නතුනේ අර පර්වත කුහරේ පිරුණා වගේ කියනවා. ශරීරයේ කුල්මත් කරන විදිහේ ප්‍රීතියක්. ශරීරයේ කුල්මත් කරන විදිහේ ප්‍රීතියක්. මෙන්න මේ ආකාරයට පින්නතුනේ ප්‍රීතිය පස් ආකාරව දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට කියනවා පින්වත්නි දේශනාවේ යම්කිසි කෙනෙකුට දැන් වීරය ආරම්භ කළානේ කුමකටද? නීවරණ ධර්ම යටපත් කරන්න. ඊළඟට කසිනාදී වඩමින් සිත එකඟ කරන්න. ඊළඟට ස්කන්ධ ධර්ම ආදීහි යථා ස්වභාවය දකින්න අවබෝධ කරගන්න වීරිය ආරම්භ කළා. එසේ වීරය ඇති කෙනාට ආරම්භපු වීරයක් ඇති කෙනාට නිරාමිෂ ප්‍රීතියක් උපදිනවා. එය ප්‍රීති සම්බුද්ධංගයයි. පැහැදිලිද? මේ වීරය ආරම්භපු කෙනාට ඇතිවන නිරාමිෂ ප්‍රීතියක් තියෙනවා.
අන්නේ නිරාමිෂ ප්‍රීතිය තමයි පින්වත්නි පීති සම්බුද්ධංගය කියලා කියන්නේ. සිහිය උපදවා ගැනීමේ පටන් ඕකෙහි පැවති කාම වස්තු වලින් නිදහස් වූ සැපත නිසා හටගත් ප්‍රීතිය. දැන් යම් වෙලාවක සිහිය පිහිටුවා ගත්තා. බොජ්ජංග ධර්මවල පළවෙනි කාරණේ සිහිය. සිහිය කියන එක ඇති කරගත්තා. දැන් වීරය කියන තැනදී මොකද වෙන්නේ? නීවරණ ධර්ම යට කරන්න වීරිය කරනවා. ඒකයි මෙතන කිව්වේ සිහිය උපදවා ගැනීමේ පටන් ඔහු කෙරෙහි පැවති කාම වස්තු වලින් නිදහස් වූ සැපත නිසා සති සම්බුද්ධංගයෙන් සිහිය පිහිටුවා. ධර්මයේ විමසුවා ධම්මවිචයෙන් වීරෙන් කලේ කාම වස්තු බැහැර කළා. පැහැදිලි නේද? සිහිය පිහිටුවා ගැනීමේ පටන් කාම වස්තු බැහැර කිරීම දක්වා ඒ කාම වස්තු වලින් නිදහස් වීම දක්වා තියෙනවා නම් යම් සැපයක් අන්න ඒ පීති සම්බුද්ධංගයයි. ඊළඟට කියනවා පින්වත්නි තිසරණ සමාදානයක් තියෙනවා. දැන් අපි පින්වත්නි යම් වෙලාවක සති ආදී දේවල් වඩන්න කලින් අපි මුලින්ම මේ ශාසන ප්‍රතිපදාවේ තිසරණ සමාදානයක් කරනවානේ. අන්නේ තිසරණ සමාදානයේ පටන් පින්වත්නි ඒ මූලික අවධියනේ මේ ශාසනයට ප්‍රවේශ වීමනේ. එතකොට තාම ඔහු භාවනාව ආරම්භලා නැති වෙන්න පුළුවන්. නමුත් ඔහු තෙරුවන් සරණ යනවා. මේ ශාසනයට එනවා කියලා. ඒ තිසරණ සමාදානයේ ඉඳලා පින්වත්නි ක්‍රමක්‍රමයෙන් මේ ශාසන ප්‍රතිපදාවේ දියුණු වෙනකොට මලක් පහනක් පූජා කළත් ඊළඟට පින්වතුනේ බුද්ධ වන්දනාවක් කළත් දන් පෙන් පූජා කළත් මේ හැම එකක්ම මේ ශාසන ප්‍රතිපදාවේ තිසරණ සමාදානයෙන් පස්සේ පින්වතුනේ ටිකෙන් දියුණු වෙනවා. එසේ දියුණු වෙනකොට ඇති වෙන ශාසනික ප්‍රීතියක් තියෙනවානේ. මල් ටික පූජා කළාම ශාසනය වෙනුවෙන් යමක් කළාම වැඩිහිටියන්ට ගරු කළාම දම් පැන් දුන්නම මේ හැම එකකින්ම තෙරුවන් සරණ ගිහිල්ලා ඒ සරණේ පිහිටගෙන ඉන්නකොට සිල්පද ටික රකින්නකොට ශාසනික ප්‍රීතියක් උපදිනවා. අන්න ඒ ශාසනික ප්‍රීතිය නිසා වරින් වර ඒ ශාසනික ප්‍රීතිය ඇති වෙවි පින්වතුනේ ඒ වාරවල පින්වතුනේ හිතේ තියෙන බලවන්ත කෙලෙස් දුර්වල කරනවා. මේකට කියනවා තදංග ප්‍රහාණය. පැහැදිලි නේද? දැන් යම් දාකදී තෙරුවන් සරණ ගියා නම් ඒ තෙරුවන් සරණ ගියපු තැන ඉඳලා පින්නතුනේ ටිකෙන් ටික ශාසන ප්‍රතිපදාවේ පිරෙනවනේ. ශාසන ප්‍රතිපදාවේ දියුණු වෙනවනේ. එසේ දියුණු වෙනකොට විටින් විට ඒ දියුණු වෙන වාරවල අපිට ඇති වෙනවා ශාසනික ප්‍රීතිය. ඒ ශාසනික ප්‍රීතිය ඇති වෙන වාරවල කෙටි කාලයකට නමුත් පින්නතුනේ හිතේ කෙලෙස් යට වෙනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. දානයක් දෙනවා. දැන් මේ දානයක් දෙනකොට පින්නතුනේ ඔහු භාවනාව වඩල් නැහැ. නමුත් ඔහු දානයක් දෙනවා. ඒ දානය දෙන වෙලාවේ දැන් උපදිනවනේ ශාසනික ප්‍රීතිය. දන් දෙනකොට ලොකු සතුටක් ප්‍රීතියක්. ඒ සතුට ඇති වෙන වෙලාවේ තවත් දෙයක් දෙන්න හිතුනොත් අය දෙපාරක් හිතන්න ඕනද? නෑ පින්නතුනේ. ඇයි? අර ශාසනික ප්‍රීතිය ඉපදිලා. ඒ ශාසනික ප්‍රීතිය ඉපදිච්ච නිසා අනෙක් කෙලෙස් ධර්ම මොකද වෙන්නේ? පස්සේ ආය ඇති වෙයි. නමුත් ඒ වෙලාවේ යට වෙනවද නැද්ද? ඒ වෙලාවේ යට වෙනවා. ඒ වෙලාවේ ඕන දෙයක් දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඕන මහන්සියක් කැපකිරීමක් කරන්න පුළුවන්. අන්න ඒ නිසා කෙටි කාලයකට නමුත් කෙලෙස් යටපත් කරන නිසා ඒකත් පීති සම්බුද්ධංගයටම උපකාරයි. පැහැදිලි නේද? ඒ වගේම ඒකම පීති සම්බොජ්ජංගයටත් ඇතුළත් වෙනවා. පින්වත්නි ඊළඟ කාරණේ තමයි පින්වත්නි පීති සම්බොජ්ජංගයට ප්‍රධාන වශයෙන් උපකාර වෙන්නේ මොකද්ද කියන එක. පීති සම්බොජ්ජංගයටත් පින්නතුනේ ප්‍රධානම උපකාර වන්නා වූ කාරණේ බවට පත් වෙන්නේ පින්නතුනේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය ඇති තැනමයි පින්නතුනේ ඕනෑම බුද්ධංග ධර්මයක් වැඩි දියුණුවට පැමිණෙන්නේ. නිසාද මෙතෙක් දේශනා කළේ සම්බොජ්ජංග ධර්මවල පින්නතුනේ පීති සම්බොජ්ජංගේ පිළිබඳව මෙතෙන් සිට මතුවට දේශනා කරන්නට තිබෙන්නේ මේ පීති සම්බොජ්ජංගය ඇතිවීම පිණිස උපකාර වන්නා වූ කාරණා.
පීති සම්බුද්ධංගය පිළිබඳව කළ දේශනාව අද නිමාවටපත් කරනවා. මෙතෙන් සිට දේශනාව ඊළඟ දේශනාවේදී දේශනා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ පින්වත් රුක්ලන්ත මායාදුන්න පියතුමන්, ඒ වගේම කමානී මායාදුන්න මෑණියන් ආදී පින්වන්ත පිරිස මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මින් කටයුතු කරනවා. අදත් මේ දේශනාව සංවිධානය කළේ අපේ පින්වත් හේමක ඩයස් මහත්මයාණන්. පින්වත් ඔබ අපි සියලු දෙනා විසින් අදත් මේ රැස් කරගත් උදාාරතර කුසල් ඔබ අප නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සද්ධර්ම ශ්‍රවණය කළ පින්වන්ත ඔබටත් දායකත්වයේ දරූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය, චිරජීවනය, සැප ජීවනය උදා වේවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.